අංක 278 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනෙහි පදිංචි ඒ.ඩී. සුරංගා රෝෂිනී මහත්මියතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයෙන් නැතිව සිනම් මෙතුම් සද්ධර්ම දේශනාව මෙතින් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मस् සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාව යටතේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන 23 වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ රතන සූත්‍ර දේශනාවේ 11 වෙනි ගාථා රත්නයේ නිමාවත් සමග ඒ 11 වෙනි ගාථා රත්නයෙන් අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ මහා සංඝ රත්නයේ ගුණය සත්‍ය වචනයෙන් ප්‍රකාශ කරලා අපේ බුදුරජාණන් වහන්සේ තුනුරුවන්ගේ ගුණය ඉස්මතු කරලා දේශනා කරද්දී කෙටියෙන් සහ විස්තර වශයෙන් පර්යාප්ති ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සමහර තැන්වල
විස්තර වශයෙන් ධර්මයේ දේශනා කරලා තියෙනවා. තවත් සමහර තැන්වල කෙටියෙන්ුත් ධර්මයේ දේශනා කරලා තියෙනවා. ආන්ගේ කෙටියෙන් සහ විස්තර වශයෙන් දේශනා කරපු ධර්මයේ සම්බන්ධයෙන් මේ 12 වෙනි ගාථාවෙන් බුද්ධ අදිෂ්ඨානයක් කරනවා කියලා මේ ගාථා රත්නේ දේශනා කරලා තියෙනවා. වනප්පගුම්බේ යථා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හි තතු පමං ධම්මවරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ තමයි පින්නතුනි 12 වෙනි ගාථා රතනය. අපි බලමු මේ ගාථා රතනේ තේරුම් කරලා තියෙන්නේ කොහොමද කියලා. පින්නතුනි අපි දන්නවා අවුරුද්දකට ඍතු 3ක් තියෙනවා කියලා. හේමන්ත ඍතුව, ගිම්හාන ඍතුව, වස්සාන ඍතුව. මේක තවත් විදිහකට විස්තර කරලා තියෙනවා. හේමන්ත, වසන්ත, වර්ෂා කියලා. තවත් ආකාරයකට විස්තර කරලා තියෙනවා. ශිශිර, ග්‍රීෂ්ම, ශරත් කියලා. ඒ කාලවලින් පින්නතුනි ගිම්හානයේට මාස 4ක් අයිති. චිත්‍ර මාසේ, වෙසාක, ජෙට්ට, ආසාලහ කියලා මාස 4ක් තියෙනවා. එහෙම නැත්නම් පින්නතුනි මේ චිත්‍ර මාසය කියලා කියන්නේ බක් මාසයට. වේසාක මාසය කියලා කියන්නේ වෙසක් මාසයට. ජෙට්ට මාසය කියලා කියන්නේ පොසොන් මාසයට. ආසල්හ මාසය කියලා කියන්නේ ඇසල මාසයට. මේ මාස 4ට කියනවා ගිම්හාන කාලය කියලා. ඒ ගිම්හාන කාලේ මෙතන සඳහන් කරන්නේ පඨමස්මින් ගිම්හි. ඒ කියන්නේ ගිම්හාන කාලයේ මුල චිත්‍ර මාසය. එහෙම නැත්නම් බක් මාසය. එහෙමත් නැත්නම් අපි දන්න විදිහට අප්‍රේල් මාසය. එන්නතේ මේ මාසය හඳුන්වන්න තවත් නමක් යොදලා තියෙනවා බාල වසන්තය කියලා. එන්නතේ මේ බාල වසන්තයේ එළඹෙන්න කලින් නවං සහ මැදින් මාසවල ගස්වල කොළ හැලිලා බක් මාස වෙනකොට අලුතින් දලු දාලා තියෙන කාලේ. බොහොම ලස්සනට මල් පිපෙන්න පටන් ගන්න කාලේ. ගස් කොළන් සම්පූර්ණයෙන්ම මලින් පිරෙන කාලයක්. ලා දලු, මල් කැකුළු බොහෝම ලස්සනයි. බැලූ වතේ ප්‍රියමනාපයි. මල් පිපෙන හැම ගහක්ම මලින් පිරීලා. කුරුල්ලු, මීමැස්සු, බඹරු රොංගන්න ඇවිල්ලා ඒ සත්තුත් ගස්වල පිරීලා. ස්වභාව ධර්මයේ ඉතා සිරිමත් කාලයක්. මේ මාසෙට චිත්‍ර මාසය කියලා නම තියලා තියෙන්නේ ඒ නිසා. ඒ නිසාම පින්නතුනි මේ කාලයට අපි වසන්ත කාලය කියලා කියනවා. බැලූ පැත්ත හරිම ලස්සනයි. ඒ වගේම පරිසරයේ හරිම සුවඳයි. ස්වභාව ධර්මය ලෝකයට දායාද කළ අසිරිමත්ම කාල පරිච්ඡේදයක් තමයි මේ ගිම්හාන කාලය කියලා කියන්නේ. පින්නතුනි ආන්ගේ ගිම්හාන කාලය මොනතරම් අසිරිමත්ද? තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කොට වදාළ නිවන් මගත් ඒ වගේම අසිරිමත්. මේ මහා භද්‍ර කල්පයේට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකින් එහා ඈත සංසාරේ ලෞතුරා බුදු බව ලබාගත්ත දීපංකර නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තමන්ගේ අතට ලැබිච්ච නිවන උන්වහන්සේ ළඟ අතහැරලා යම් වීර පුරුෂයාණන් කෙනෙක් සංසාර දුකින් පීඩාවට පත් වෙලා ඉන්න මේ සත්ව සංහතිය
සංසාර දුකින් මුදවන මහා කරුණාසිතින් තමන් සංසාර දුකට බැහැගෙන මහා කල්ප අසංඛ්‍ය 4.1 තරම් අති දීර්ඝ කාලයක් මහ දුක් විඳිමින් පංච මහා පරිත්‍යාගාදී දුෂ්කරයන් සම්පූර්ණ කරමින් සමත්‍රින්සත් පාරමීන් සම්පූර්ණ කරලා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජයන් මූලී ජයවීර පර්යංකයේ මත වැඩ ඉඳගෙන පින්නතුනි ලෞතර බුද්ධත්වයේ සඳහා මහ බෝසතාණන් වහන්සේ සූදානම් වෙනකොට උන්වහන්සේගේ ඒ උතුම් අරමුණ සුණු විසුණු කරලා දානවා කියලා කල්පනා කරගත්ත වසවර්ති මාරයා යොදුන් 100ක් පමණ උස ගිරිමේ කලා කියන ඇත් රජු පිට නැගලා දස බිම්බරක් මාර සේනාවත් අරගෙන ඇවිල්ලා මහ බෝසතාණන් වහන්සේට තර්ජනය කරන්න යෙදුණා. නමුත් පින්නතුනි වසවර්ති මාරයාගේ තර්ජනේ පොඩි දරුවෙකුගේ විහිළුවක් තරමටවත් ගණන් අරගත්තේ නැති මහ බෝසතාණන් වහන්සේ මේ ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් මේ උතුම් වජ්‍රාසනයේ වෙනුවෙන් මහා කල්ප අසංඛ්‍ය ගණනක ඉඳලා තමන් වහන්සේ සම්පූර්ණ කරපු පාරමිතා නැමැති මහා යෝධයන් මෙහෙයවල තමන් සතු ප්‍රඥාව නැමැති අවියෙන් හිරු බැහැලා යන්නත් කලින් මාරයා පරාජය කරලා අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්මයන්ගේ නොයෙක් පුද පූජා මැද්දී මේ මහ පොළොව කම්පා කරවලා දෙතිස් මහා පූර්ව නිමිති පහල කරවමින් ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්ත එතෙන් පටන් මේ සසර දුක් විඳින සත්වයා සංසාරයෙන් එතර කරවන්නේ උතුම් නිර්වාණ පුරේ නම් නුවරක් මවාපෑවා. පින්නතුනි මහා වීරයන් වහන්සේ විසින් ගොඩනැගුවා වූ ඒ නිර්වාණ පුරය පුදුමාකාර ආරක්ෂාකාරී. ඒ උතුම් නිර්වාණ පුරයට කෙලස් නැමැති සතුරන්ට ඇතුල් වෙන්න කොහොමවත් ඉඩ දුන්නේ නැහැ. නිර්වාණ පුරේ වට කරලා මහා උස ප්‍රාකාරයක් බැඳලා තිබුණා. ඒ ප්‍රාකාරයේ මොන වගේද පින්නතුනි බැඳලා තියෙන්නේ? සිල් වලින් නිර්වාණ පුරේ වටේට සීලමය ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ වටේට ලැජ්ජාව කියන මඩ අගල තියෙනවා. සිහිය නැමැති දොරටු වලින්ද යුක්තයි. ඒ නුවර සීමාව සනිටුහන් කරපු ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍ර කීලයන් තියෙනවා. ඒ නිර්වාණ පුරේ දොරටුව ළඟ පින්නතුනි සංවර කියලා දොරටු පාලෙක් ඉන්නවා. සද්ධර්මයේ කියලා මහා රාජ භවනක් තියෙනවා. ඒ රාජ භවන ඇතුලේ අති ගම්බීර වූ සූත්‍ර පිටකය කියලා සිංහාසනයක් තියෙනවා. ඒ සිංහාසනයේ මත ඉහළපු අති ධවල වර්ණයෙන් යුක්ත විමුක්තිය කියලා ශ්වේත චත්‍රයක් තියෙනවා. ඒ නිර්වාණ පුර නුවර අභිධර්මයේ නමින් හතරමං හන්දි තියෙනවා. විනය පිටකය කියලා විනිශ්චය ශාලාවල් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා පුස්තකාලයක් තියෙනවා. පින්නතුනි සඳහන් කරනවා ඒ නිර්වාණ පුර නුවරේ වැඩ ඉන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැර අන් සියලු දෙනාටම වඩා ප්‍රඥාවෙන් මුහුකුරා ගියේ බුදුරජාණන් වහන්සේට අනුව ධර්ම චක්‍රයේ පවත්වන සාරිපුත්ත නම් මහ සෙන්පතියෙක් ඉන්නවා කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යයේ නිර්වාණ පුර නුවර සියලු 이르දිවන්තයන්ට අගතැන්පත් වෙච්ච මොග්ගල්ලාන නම් වූ පුරෝහිතෙක් ඉන්න බව සඳහන් කරනවා. දුතාංග ධාරීන්ට අගතැන්පත් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ සියලු ධර්මාධිකරණ විනිශ්චය කටයුතු බාර අමාත්‍යවරුන්ගෙන් ප්‍රධානීය බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. සියලු විනය පිටකය මනාව ප්‍රගුණ කරගෙන සියලුම විනය ධරයන්ට අග්‍රස්ථානීය දරන උපාලීනං මහරහතන් වහන්සේ
අපේ බුදුරජාණන් වහන්සේගේ විනය විනිශ්චය අධිකරණ ප්‍රධාන අමාත්‍යවරයා බවට පත් වෙන බව සඳහන් කරනවා. ධර්ම භාණ්ඩාගාරික අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ කියන නගරේ ධර්ම භාණ්ඩාගාරයේ බාර අමාත්‍යවරයා බව සඳහන් කරනවා. මේ සච්චිකාංග කියන දුතාංගයේ ධර්මින් නින්ද දුරු කරලා වාසය කරන භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ පුරේ නම් වූ නගරය ආරක්ෂා කරන නගරාරක්ෂක අමාත්‍යවරු කියලා සඳහන් කරනවා පින්නතුනි. දිව්‍ය ඥානය ඇති අය අතරින් අග්‍රස්ථානය ලබාගත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන දිව්‍ය ඥානලාභී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ නිර්වාණ පුරේ නම් නුවර බබලවන මහා අමාත්‍යවරු හැටියට සඳහන් කරනවා. ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ, ලැජ්ජා ධනෙ, පාපයට බය වෙන ඔත්තප්ප ධනෙ, පිටකත්‍රේ සම්බන්ධයෙන් ඇසූ පිරුතෙන් ඇති ශ්‍රුත ධනෙ, ත්‍යාග ධනෙ, ප්‍රඥා ධනෙ යන මේ සප්තාර ධනෙන් යුක්ත ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ නම් වූ නුවර වාසය කරන සිටුවරු හැටියට පින්නතුනි හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ නම් නගරේ මහා ජනතාවක් වාසය කරනවා. ඒ කොයි වාගේ ජනතාවක්ද පින්නතුනි? සූත්‍ර ගෙන හැර දක්වන සූත්‍රාන්තිකයෝය, විනය ගෙන හැර දක්වන විනය ධරයෝය, අභිධර්ම ධරයෝය, ධර්ම කතිකයෝය, දීඝ බාණකයෝය, සංයුක්ත බාණකයෝය, මජ්ක්‍ධිම නිකාය දරන්නෝය, 15 ප්‍රකරණයකින් යුක්ත වූ කුද්දක නිකාය දරන්නෝය, සීලෙන් යුක්ත වූ, සමාධියෙන් යුක්ත වූ, බුද්ධාංග ධර්මයෙන් යුක්ත වූ, භාවනාවෙන් යුක්ත වූ, විදර්ශනාවෙන් යුක්ත වූ, දුතාංග ධරයන්ගෙන් යුක්ත වූ, සෝවාන් ඵලයට පැමිණිච්ච, සකදාගාමි ඵලයට පැමිණිච්ච, අනාගාමි ඵලයට පැමිණිච්ච, පරසිත දන්නා නුවණින් යුක්ත වෙච්ච, සියලු කෙලෙස් නැසන ත්‍රිවිද්‍යා ඥානින් යුක්ත වූෝය, දිවස් ඇත්තෝය, දිවකං ඇත්තෝය, නොඑක් ආකාරයෙන් ඉර්ධි දක්වන්න සමර්ථ වූෝය, සියලු සමාපත්තියෙහි දක්ෂ වූෝය කියන මේ ආකාරයේ සත්ව ප්‍රජාවක් ඒ නිර්වාණ පුරෙහි වාසය කරන බව සඳහන් කරනවා. මේ ශාසනීය පින්නතුනි මහා ධර්මකාමීව සූත්‍රාභිධර්ම විනය කියන මේ පිටකත්‍රයේ ධර්මය මනාව ප්‍රීතියෙන් ප්‍රගුණ කරගත්ත රුක්ෂ මූල සේනාසනවල, ශුන්‍යාගාරවල, වනාන්තරවල වැඩ වාසය කරන කිසිදු ආකාරයක කයින්, වචනේ, සිතින් කුමන ආකාරයවත් වරදක් නොකර ධර්ම රසය පානය කරමින් ධර්මයේ සෙවීමේ මහත් කැමැත්තෙන් නොඑක් තැන්වල ඇවිදගෙන ගියත් ඒ තැන්වල සීල කතාය, සමාධි කතාය, ප්‍රඥා කතාය, විමුක්ති කතාය, සන්තුෂ්ට කතාය, පවිවේක කතාය, ආනිසංස කතාය, වීර්ය ආරම්භ කතාය මේ ආදී වශයෙන් දස කතාවන්ගෙන් යුක්තව ඒ කතා රසය පානය කරමින් වාසය කරන භික්ෂූන් වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ පුර නම් නුවර වාසය කරන බව සඳහන් කරනවා විතරක් නෙමෙයි. ඒ උතුම් නිර්වාණ පුර නුවර මෙවන් ජන සමූහයකින් පිරීලා අලංකාරව බබලන බවත් සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් නිර්වාණ පුරේ නම් නගරය සතර දිශාවටම පිහිටපු
සතර සතිපට්ඨාන නම් මහා වීති හතරක් තියෙනවා. ඒ සතර සතිපට්ඨාන කියන මහා වීතිවල පුෂ්පාපනේ, කියන්නේ පුෂ්ප කියන ආපන ශාලා, සුගන්ධාපනේ කියන සුගන්ධ කියන ආපන ශාලා, ඵලයන් දරන ආපන ශාලා, ඖෂධ පිරිච්ච ආපන ශාලා, අමෘත පානයෙන් යුක්ත ආපන ශාලා, රතන පානයෙන් පිරිච්ච ආපන ශාලා, මේ ආදී වශයෙන් සියලු ආපන ශාලාවන්ගෙන් යුක්තයි. සල්පින් නමින් හඳුන්වන නොඑක් ආකාරයෙන් විකිණීම සඳහා භාණ්ඩ රැස් කරලා තියෙන මහ වෙළඳ සැල් 8ක් මේ නිර්වාණපුර නුවර තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ වෙළඳ සැල් අතර පුෂ්ප විකුණන්න තියෙන වෙළඳ සැලක් තියෙනවා. මේ පුෂ්ප විකුණන වෙළඳ සැලේ මොන වාගේ පුෂ්පද තියෙන්නේ කියලා පින්නතුනි විශේෂයෙන් සඳහන් කරනවා. බුද්ධ රාජ්‍යයට පැමිණිච්ච අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් සලකන අනිත්‍ය සංඥා භාවනාවේ අස්කං නාස් ආදී කොටස් අනාත්ම වශයෙන් සැලකීමයි කියන ලද අනාත්ම සංඥා භාවනාවේ මේ ශරීරයේ කෙස් ලොම් ආදී දෙතිස් කුණපයන්ගෙන් යුක්තයයි කියන අසුභාකාරයේ සැලකීමේ භාවනාවේ මාගේ මේ ශරීරයේ 90ක් රෝග 90ක් ව්‍යාධි වලට ගොදුරු වෙන මහත් දුක් ඇති කරන ආදීනව වශයෙන් මහත් වේදනාවල් ගෙනලා දෙන ආදීනව සංඥා භාවනාවය හිතේ උපදින රාගාදී අකුසල ධර්මයන් නොයවසීමයයි කියලා සඳහන් කරන ප්‍රහාණ සංඥා භාවනාවය නිවන රාගාදී ක්ලේශයන්ගෙන් දුරු වූ නිසා ශාන්ත වශයෙන් සැලකිය යුතු නිසා ප්‍රහාණ සංඥා භාවනාවේ නිවන සියලු දුක් නැති කරන නිසා නිරෝධ සංඥා භාවනාවයි තමන්ගේ හිතට සුබයි කියලා සැලකෙන සියලු රූපාදී අරමුණු වල නොඇලෙන නිසා අනබිරත සංඥා භාවනාව රුක්ෂ මූල ශූන්‍යාගාර මේ තැන් වලට ඇවිල්ලා සොලස් ආකාරයකින් භාවනා කිරීමයි කියලා සඳහන් කරන ආනාපාන සති භාවනාව අමුසොහොන් වාගේ තැන් වලට ගිහිල්ලා ඒ තැන් වල දාපු මලමිනී දිහා බලලා පිළිකුල් සංඥාව උපදවලා පිළිකුලින් හිතලා මටද මේ ස්වභාවයට පත් වෙන්න සිදුවෙන බව විශේෂයෙන් කල්පනා කරලා උද්දු මාතක සංඥා සහිතව භාවනා කිරීම ඒ විතරක් නෙමෙයි පින්නතුනි අමුසොහොනේ නිල් වෙලා ගියපු මලකඳන් දැකලා මටද දවසක මේ ස්වභාවයට පත් වෙන්න සිදුවෙන බව කල්පනා කරලා විනීලක සංඥා කියන භාවනාව වඩලා ඉදිමිලා ගිහිල්ලා කන් නාස් සිදුරු වලින් කුණු වෑහෙන මලකඳන් දැකලා මටත් යම් දවසක මේ විදිහටම සිදු වෙනවන්නේ නේද කියන කල්පනාව මෙනි ඇති කරගෙන විපුබ්බක කියන භාවනාව වඩලා ඒ විදිහටම පින්නතුනි සිදුරු සහිත මනුෂ්‍ය කුණපය දැකලා මාගේ ශරීරයටත් උරුම වෙන ස්වභාවය මෙයමයි නේද කියලා කල්පනා කරලා මේ ආදි වශයෙන් තම කය ගැන මෙනෙහි කර කර භාවනා වඩමින් මේ සංසාරයෙන් එතර වෙන්න වීරිය වඩන උතුම් සත්පුරුෂයන්ගෙන් මේ නිර්වාණ පුරයේ පිරීලා තියෙනවා. සසරට බිය ඇති සත්වයන්ගෙන් මේ නිර්වාණ පුරයේ පිරීලා තියෙනවා. මේ ආදි වශයෙන් දීර්ඝ වශයෙන් මේ නිර්වාණ පුරයේ ස්වභාවය පින්නතිනි කරුණු දක්වා පැහැදිලි කරලා තියෙනවා. ආන් ඒ නිසයි සඳහන් කරන්නේ
මේ ගිම්හාන ඍතුවේ මුල් කාලේ වනගොමුවල මල් පිරිලා වනගොමුව මල් ගොමුවක් වගේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයත් මල් වනයක් වගේ. ඒ නිසායි පින්නතුනි සඳහන් කරලා තියෙන්නේ වන පගුම්බේ යකා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හි. මේ වන ගොමුව ගිම්හාන මාසය නැත්නම් ගිම්හාන ඍතුව ආරම්භ වෙන කාලේ මොන තරම් ලස්සනයිද? තතූපමං ධම්මවරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයත් සකල ලෝක සත්වයාම උතුම් නිර්වාණ පුරයට අරන් යන්න තරම් හැකියාව ඇති සුදුසු මහානීය ධර්මයක්. ඒ උතුම් ධර්ම රත්නයත් හරියට වනගමුවක පිපිච්ච විවිධ මල් වගේ මේ ශාසනය තුල මේ ධර්මයේ තුල මේ නිවනට ගමන් කිරීම සඳහා විවිධ ක්‍රම විවිධ මාර්ග බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අපිට පෙන්වලා තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයකටම පෞද්ගලිකව නිවනට යන්න අපූර්ව පාරක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. තම තමන්ට පෞද්ගලික වෙච්ච පාරවල් කෝටි ප්‍රකෝටි ගණන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ මාර්ග ඔස්සේ ගමන් කරලා තමන්ගේ නිවන හොයාගන්න තමන් ළඟ තිබිය යුත්තේ වීරිය විතරයි. සතර අපායෙන් ගොඩ යන්න, මනුලොවින් ගොඩ යන්න, දෙව්ලොවින් ගොඩ යන්න, බඹලොවින් ගොඩ යන්න තරම් හැකියාව ඇති අති ශ්‍රේෂ්ඨ නිර්මල ධර්ම රත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා. පින්නතුනි, එවන් උතුම් ධර්ම රත්නයක් දේශනා කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ කොපමණද? මේ ශ්‍රේෂ්ඨ ධර්ම රත්නයේ බුදුරජාණන් වහන්සේගේ අති උතුම් රතන භාවයක්මයි. ඒ වාගේ ශාස්ත්‍රුන් වහන්සේ නම මේ ලෝකේ පහළ වුණා නම් ඒ තවත් ලෞතුරා බුදු කෙනෙක් විතරයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේලා හැර සත්වයාට සංසාර දුකින් එතර වෙන්න මඟ කියලා දුන්නේ වෙනත් ශාස්ත්‍රවරයෙක් නම් නෑ පින්නතුනි. ඒක ලෝකේ සත්‍යයක්. ඒ සත්‍යානුභව බලයෙන් මේ ලෝකයට යහපතක් වේවා. මේ ගාථා රත්නයෙන් සත්‍ය ක්‍රියා කරලා තියෙනවා. ඊළඟ ගාථා රත්නේ පින්නතුනි, වරෝ වරඤ්ඤු වරදු වරාහරු අනුත්තරු ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මෙතන පින්නතුනි, වරෝ වරඤ්ඤු කියලා කියන්නේ උතුම් දේ දන්නවා කියන එකයි. වරෝ කියලා කියන්නේ උතුම්, වරඤ්ඤු කියලා කියන්නේ උතුම් දේ දන්නවා. ඒ උතුම් දේ හැටියට මෙතන කියලා තියෙන්නේ නිර්වාණය පිළිබඳව පින්නතුනි. මේ නිවන සියලු ධර්මයන්ටම අති උතුම් තැනක තියෙන ඒ නිවන බුදුරජාණන් වහන්සේ විසින් බෝධි මූලයේදී තමන් වහන්සේ විසින්ම කනියමම අවබෝධ කරගෙන දැනගත්තා. පින්නතුනි, පංචවග්ගීය, බද්ධ වග්ගීය, ජටිල ආදී භික්ෂූන් වහන්සේලාට ඒ විතරක් නෙමෙයි, අන්‍ය වූ දෙවියන්ට, මිනිසුන්ට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය උතුම් ධර්මයේ දානය කළ නිසා වරදෝ කියලා මෙතන හඳුන්වලා තියෙනවා. ඒ උතුම් වූ නිර්වාණ මාර්ගය අපි ඉදිරියේ මනාව එළලා තියෙන නිසා අපි ඉන්න තැන ඉඳලා
ඒ උතුම් නිවනට යන්න මනවින් අපට පාර පෙන්නලා තියෙන නිසා අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳලා පාරමිතා සම්පූර්ණ කරද්දී పూర్ව සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අනුව ඒ මගම ගමන් කරමින් ඒ උතුම් මාර්ගයේ අපිට ගෙනල්ලා දීලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේට වරාහරෝ කියලා කියනවා. අතීත බුදුරජාණන් වහන්සේලා පෙන්නපු මාර්ගයමයි අපේ බුදුරජාණන් වහන්සේ සත්වයාට සංසාරයෙන් එතර යන්න පාර පෙන්නලා තියෙනවා. තවත් විදිහකට කියනවා නම් පින්නතනි උතුම් සර්වඥතා ඥානය ලබා ගැනීම අති උත්තමයි මේ ලෝකේ. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම නිසා උතුම් දේ දෙනවා. සත්වයන්ට උතුම් දේ දුන්න නිසා වරදෝ කියලා නැවත සඳහන් කරනවා. උත්තම ප්‍රතිපදාව අරගෙන ඇවිල්ලා පෙන්නලා දුන්න නිසා වරාහරෝ කියලා සඳහන් කරනවා. ඒ ලෝකෝත්තර ගුණයන්ට අධික වූ කිසිම ගුණයක් නැති නිසා අනුත්තර කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. සංසිඳීම කියලා කියන්නේ උපසමාධි අදිෂ්ඨානේ නිවන අදිෂ්ඨානේ කරපු නිසා වරෝ කියලා කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ප්‍රඥා අදිෂ්ඨානේ මනාව පූර්ණේ කරපු නිසා වරඤ්ඤු එහෙම නැත්නම් උතුම් දේ දෙනවා කියලා කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. දන් දීම කියලා කියන අදිෂ්ඨානයේ පරිපූර්ණේ කරපු නිසා වරදෝ කියලා නැවත සඳහන් කරනවා. සත්‍ය අදිෂ්ඨානයේ සම්පූර්ණ කරපු නිසා වරාහරෝ කියලා කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මාර්ග සත්‍යයේ මනාව පෙන්නලා දුන්න නිසා වරන් කියලා සඳහන් කරනවා. පින අධික වූ නිසා වරෝ කියලා සඳහන් කරනවා. ප්‍රඥාවෙන් අධික වූ නිසා වරඤ්ඤු කියලා කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. වරදු බුදු බව පතන්න උන්ට උපාය සම්පාදනය කරලා දෙන නිසා වරදෝ කියලා කියන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. මොකද්ද පින්නතුනි මේ බුදු බව පතන්න උන්ට උපාය සම්පාදනය කරලා දෙනවා කියලා කියන්නේ? අනාගතේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්න බලාපොරොත්තු වෙන අති උතුම් බෝධිසත්ව ධර්මයේ පූර්ණේ කරන්න බලාපොරොත්තු වෙන ඒ මහා වීරවන්තයන්ට ලෞතර බුද්ධත්වයේ සඳහා ගමන් කළ යුතු මාර්ගය කියලා දෙන නිසා වරදෝ කියලා කියන්න පුළුවන් කියලායි සඳහන් කරන්නේ. පසේ බුදු වෙන්න කැමති අයට පසේ බුද්ධත්වයේ සඳහා ගමන් කරන විදිහ මනාව කියලා දෙන නිසා වරාහරෝ කියලා නැවත කියන්න පුළුවන්. ඒ තැන්වල අසමානතාවය නිසා අනුත්තරෝ කියලා කියන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ, සාත්තක, සව්‍යංජන, කේවල පරිපූර්ණ, පාරිශුද්ධ වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමින් ලෝවි ලෞතුරා සෝය ගෙනල්ලා දෙන පරම සුවිසුද්ධ වූ සද්ධර්මයක් දේශනා කළ නිසා වරෝ වරඤ්ඤු වරදු වරාහරු කියන ගුණ විශේෂයන් ඇති අනුත්තර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යමක් ඒ සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් ලොවට සිතක් යහපතක් සැලසේවා කියලා මේ ගාථා රත්නයෙන් සත්‍ය අදිෂ්ඨාන කරලා බල පිහිටුවලා තියෙනවා. ඊළඟ ගාථා රත්නේ පින්නතුනි කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තා ආයතිකේ භවස්මි තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථා යම්පදීපෝ ඉදම්පි සංගේ රතනං පනීතං
ඒතේන සච්චේන සුවත්ති හෝතු. නික්ලේශී වූ රහතන් වහන්සේලා පිළිබඳවයි මේ ගාථා රත්නයෙන් විශේෂයෙන් නැවත සඳහන් කරන්නේ. රහතන් වහන්සේගේ පැරණි කුසල් අකුසල් කර්ම සියල්ලම ශීනයි. ඒ කියන්නේ පින්නතුනි සංසාරي කරගත්ත යම් කුසල කර්මයක් තියනවාද යම් අකුසල කර්මයක් තියනවාද රහතන් වහන්සේගෙන් පස්සේ නැත්නම් පරිනිර්වාණයෙන් පස්සේ ඒක වෙන විපාක දෙන්න කාලයක් නෑ. නවං නත්ති සම්භවං තමන්ගේ సంతානය තුල අලුත් කුසල කුසල රැස්වීමක් ඇත්තෙම නෑ. විරත් චිත්තා ආයතිකේ බවස්මි. මතු භවයන් කිසිවක් කෙරෙහි උන්වහන්සේට ඇල්මක් නෑ. තේකීන බීජා අවිරුල් හිච්ඡන්දා උන්වහන්සේලාගේ කර්ම බීජ අවසන් නිසා නැවත මතුමත්තේ ඉපදීමට හේතුවක් නැහැ. ආන්ගේ නිසා නිබ්බන්ති ධීරා යතා යම්පදීපු පහන් වැටියත් පහන් තෙලත් නිමවීමෙන් පහනක් නිමිලා යනවා වගේ නික්ලේශී උත්තමයන් වහන්සේලා ස්කන්ධ පරිනිර්වාණයටපත් වෙනවා. ඉන්නතුනි මේ ගාථා රත්නයේ අර්ථය අපි තව ටිකක් පැහැදිලි කරගත්තොත් යම් කෙනෙක් මේ සංසාරේ තණ්හාව දුරු කරලා නැත්තම් මරණින් පස්සේ ඒ සත්වයා ආයෙත් උපදිනවා. මේ තණ්හාව කියන ධර්මතාවයේ වියලලා දාපු නැති නිසා පැරණි ආත්මවල කරගත්ත කුසල අකුසල කර්මද ගෙවලා ඉවර කරලා නැති නිසා ඒ පුද්ගලයා සංසාරේ ආයි උපදිනවා. හැබැයි පින්තුන් යම් කෙනෙක් අරහත් මාර්ගයේ නැමැති ගින්නෙන් තණ්හාව නැමැති ජලයේ සහ මුලින්ම වියලවලා දාලා නම් මතු විපාක දීමට ශක්තිය ඇති පැරණි කර්ම සියල්ලම ඒකෙන් ගෙවිලා යනවා. ගින්නෙන් පුලුස්සපු බීජයක් ඒ බීජයට නැවත පැලවීමේ ශක්තියක් නෑ වගේ අතීත කර්ම සියල්ල ඡය කරලා දාපු එවන් උත්තමයෙකුට නැවත හට ගැනීමක් නෑ. නවං සම්භවං නත්ති අලුත් කර්ම හට ගැනීමක් යමෙක් තුල නැද්ද? රහතන් වහන්සේලා සමාපatti වලට සමවදිනවා. දහම් දේශනා කරනවා. බණ අහනවා. මල් පූජා කරනවා. බුදුන් වඳිනවා. දන් දෙනවා. තණ්හාව දුරු කළ උන්වහන්සේලාගේ ඒ කායික වාචසික මානසික කිසිදු ක්‍රියාවක් මතු විපාක දෙන කර්ම බවට පත් වෙන්නේ නැහැ පින්නතුනි. නමුත් රහතන් වහන්සේලා මේ සඳහන් කරපු හැම ක්‍රියාවක්ම කරනවා. අපි එවන් දේවල් කරන්නේ ඒ දේවල් තුලින් මතු සංසාරේ අපිට යම් සැපයක් යම් සුවයක් බලාපොරොත්තු වෙයි. නමුත් රහතන් වහන්සේලාට එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. උන්වහන්සේලා මේ කය පවතින තුරු කල යුතු කාර්යයන් එලෙසම කරනවා. මුලින් කපලා බිම දාපු ගහක නැවත මල් හැට ගැනීමක් නෑ වාගේ රහතන් වහන්සේලා තණ්හාව කියන ගහ මුලින්ම කපලා බිම දාලා තියෙන නිසා ඒ ගහේ මතු විපාක දෙන කර්මය නැමැති මල් හටගන්නේ නෑ පින්නතුනි. ආයතිකේ බවස්මින් විරත් චිත්තා පින්නතුනි යම් කෙනෙක් අනාගත භවයන් වල නොයලුණු සිත් ඇත්තේද? අපි මුලින් විස්තර කරපු අවස්ථා දෙකෙන් කර්ම භවය අදහස් කළා.
නමුත් මෙතනදී උප්පත්ති භවය අදහස් කරලා තියෙනවා. රහතන් වහන්සේලාගේ හිතේ මරණින් පස්සේ ඉපදීමක් පිළිබඳව කිසිදු ඇල්මක්, රාගයක්, තණ්හාවක් නැහැ. තේ කීන බීජ කීපකේ තේ කියලා සඳහන් කළේ ඒ ශ්‍රේණාශ්‍රවයන් වහන්සේලා කාමාසාව, භවආසාව, ditthi ආසාව, අවිජ්ජා ආසාව මේ ආශ්‍රව නැති කරලා තියෙන නිසා, ක්ෂීණ කරලා තියෙන නිසා උන්වහන්සේලාට ක්ෂීණාශ්‍රවය කියලා කියනවා. ක්ෂීණාශ්‍රව කියලා කියන්නේ රහතන් වහන්සේලාටම නමක්. කීන බීජා ගෙවිලා ගියපු ප්‍රතිසන්දි විඥාන බීජයක් තමයි උන්වහන්සේලාට තියෙන්නේ. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහු. තණ්හා ජලයේ වියලවල දාපු රහතන් වහන්සේලාගේ කර්මය නැමැති කෙත විනාශ වෙලයි තියෙන්නේ. කෙනෙකු මිය ගියාට පස්සේ ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ කර්මය ඇති නිසා. රහතන් වහන්සේගේ එම කර්ම කෙත නැති නිසා ප්‍රතිසන්දි විඥානයේ බීජය ඡය වෙලා තියෙන පින්නතුනි. අවිරෝල් ඡන්දා පුනර්භවෙහි ආසාවක් උන්වහන්සේට කොහොමත්ම නැහැ. අවිරෝල් ඡන්දා කියලා සඳහන් කළේ අවිරෝල් ඡන්දය නැහැ කියන එකයි. පුනර්භව සංකාතාය විරෝල්හිය මේ කියන අටුවා පාඨයට අනුව විරෝල්හ කියලා කියන්නේ පුනර්භවයට. පුනර්භව කියලා සඳහන් කරන්නේ උප්පත්ති භවය. පුනා ලබන භවය පුනර්භවයයි කියලා සඳහන් කරලා තියෙනවා. නැවත නැවත ඉපදීමයි. මේ ඉපදීම සංසාරයේ වර්ධනය කිරීමක්. පුනර්භවයේ නැමැති විරෝල්හිය පිළිබඳ ඡන්දතාවයක්, ආසාවක් රහතන් වහන්සේට නැහැ. අර්ථයෙන් අවිරෝල්හි ඡන්ද කියලා සඳහන් කරන්නේ නිසා. විරෝල්හයක් නැහැ. අවිරෝල්හයි. ධීරා ධෛර්ය සම්පන්නයි. ඒ රහතන් වහන්සේලා මනා වීර්යවන්තයි. ඒ නිසා ධීර කියලා කියනවා. පහනක් වගේ නිබ්බන්ති නිවිලා යනවා. පින්නතුනි රතන සූත්‍රයේ දේශනා කරන අවස්ථාවේ දේවතාවන්ට පූජා පිණිස පහන් දැල්වෙනවා. ඒ වයින් එක පහනක් නිවිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නලා රහතන් වහන්සේලා මේ පහන වගේ නිමෙනවා කියලා දේශනා කළා. රහතන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයට පත්වීම, එහෙම නැත්නම් මිය යාම, උන්වහන්සේගේ අවසාන විඥානය නැවත නූපදින ආකාරයෙන් සකස් වෙනවා. තණ්හාව දුරු කිරීමෙන් කර්මය දුරු කළ නිසා රහතන් වහන්සේගේ විඥානය ඡය වෙලයි තියෙන්නේ. ආන්ගේ නිසා නැවත ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙන්නේ නැති බව විශේෂයෙන් සඳහන් කරනවා. පහන් දැල්ල නිවිලා ගියහම ඒ පහන් දැල්ල උතුර දකුණ ආදී කවර දිශාවකට ගියාද කියලා කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ දැල්ල කොයි දිශාවට ගියාද, කොයි දිශාවට නොගියද අපි කවුරුවත් දන්නේ නැහැ. සිදු වෙලා තියෙන්නේ පහන් තැටිය මත තිබිච්ච තෙල් හා තිරය යම් හේතුවක් නිසා දැල්ුණා දේ පහන.
ඒ තෙල් හා තිරය තිබුණ නිසා. නමුත් ඒක අවසන් වෙච්ච නිසා එහෙම නැත්නම් ඒ වයින් එකක් අවසන් වෙච්ච නිසා හේතුවක් නොමැති වීම නිසා ඒක නිවිලා යනවා. ආන් ඒ වගේම රහතන් වහන්සේගේ විඥානයේ ඇතිවීමට මූලික වෙන හේතුව නැති වුණ නිසා ඒක නිවිලා යනවා. නමුත් ඒ නිමිච්ච දැල්ල ගිය දිහාවක් කාටවත් හොයාගන්න බැරුව යනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතුවක් නිසා හටගත්ත දෙය හේතු භංගා නිරුද්ධති හේතුව බිඳීමෙන් නිරුද්ධ වෙනවා. සංගේ ඉදං රතනං අපිපනීතං සංගයා කෙරෙහි මේ රතන භාවයේ ශ්‍රේෂ්ඨයි. ඒතේන සච්චේන සුවත්ති හෝති. ඒ සත්‍යානුභාවයෙන් සත්වයන්ට ශාන්තියක්ම වේවා. ඉන්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් රතන සූත්‍ර දේශනාවේ මේ ගාථා රත්නයේ ආඥාවත් කෝටි ලක්ෂයක් සක්වලේ දෙවියන් අතර පැතිරිලා ගියා. කෝටි ලක්ෂයක් සක්වලක දෙවියෝ මේ ගාථා රත්නයේ ආඥාව පිළිගත්තා. මේ උතුම් රතන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අන්තිම ගාථා රත්නය. පින්නතුනි මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ඉවර වෙනකොට රාජකුලයට සිතක් සැලසුණා. විශාලා මහනුවර දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය දුරු වෙලා ගියා. සියලු වදුරු නැති වෙලා 84000ක් සත්වයන්ට ධර්ම අවබෝධය ඇති වුණා. විශාලා මහනුවර නැවත පෙර තිබුණ තත්වයට පත් කරන්න භාග්‍යතුන් වහන්සේට හැකියාව ලැබුණා. සියලු දෙනාටම බොහොම සතුටුයි. සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නයේ අනන්ත ගුණයන් පිළිබඳව පුදුම පැහැදීමක් ඇති කරගත්තා. ගෞරවයක් ඇති කරගත්තා. ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. තුනුරුවන් සරණ ගියා. විශාලා මහනුවර වැසියෝ තුනුරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් බවට පත් වුණා. පින්නතුනි මේ උතුම් රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපිට තවත් එක ධර්ම දේශනාවක් ඉදිරියට සිදු කරන්න ඉතිරි වෙලා තියෙනවා. අදට ධර්ම දේශනාව අපි මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අංක 278න් 8 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනෙහි පදිංචි ඒ.ඩී. සුරංගා රෝෂිනී දියණිය විසින් පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. පද්මා ඉලේපෙරුම ආදරණීය මෑණියන්ට මේගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන අතර සුජීවත්ව සිටින ඒ.ඩී. ආයුපාල දයාබරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙන බව සිහිපත් කරනවා. ධර්ම දේශනාව සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙමින් කටයුතු කරන සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටමත් ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා සුරංගා දියණිය විසින් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් සිහිපත් කරනවා ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට යෙදිලා තියෙන තමන්ගේ උපන්දිනයේ නිමිති කරගෙන මෙවන් උතුම් ධර්ම දානමය පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වෙන බව මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ත් අප විසින් ධර්ම දේශනා කරලා ලබාගත්
ඒ උතුම් ධර්ම දානානිසංසයත් සුරංගා රෝෂිනී දියණියට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ශ්‍රද්ධා ගුණධර්ම දියුණු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් තව තව ශක්තිය ලැබේවා. මේ ජීවිතය තුළ මහා ශාසනික මෙහෙවරක් සිද්ධ කරන්නත් අවස්ථාව උදා වේවා. බොහෝ දිනාට සත්පුරුෂයෙක් වෙමින් තමන්ගේ සසර ගමනද නිමා කරගන්න කටයුතු කරන්න ලැබිච්ච අවස්ථාවෙන් මනා ප්‍රයෝජන ලබන්න සුරංගා රෝෂිනී දියණියට රත්නත්‍රි ආශිර්වාදේ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව නිරන්තරයෙන් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.